දූෂණයට, වංචාවට, අයුක්තියට එරෙහිව යුක්තියේ ඉලක්කය හඹා යන වෙඩිල්ල රට වෙනුවෙන් ජනතාව පැත්තේ සිට සතියේ දිනවල පෙරවරු 7:30ට වෙඩිල්ල අයිබන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද උදේ 7:30 වෙනකොට අපි සූදානම් වෙඩිල්ල පත්තු කරන්න. අද ජනවාරි මාසයේ 13 වෙනිදා බදාදා දවසක්. අද දවස විශේෂ වෙන්නේ වැඩ කරන ජනතාව. එහෙම නැත්නම් වැඩ කරන ඔබ ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් අපි වැඩ කරන ජනතාව මතකයට ගන්නේ මේ පළමුවෙන්දා. එදාට අපි ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා, කම්කරු ගැටලු ගැන කතා කරනවා, කම්කරු ප්‍රශ්න ගැන කතා කරනවා, වැටුප් ගැන කතා කරනවා, ගොඩක් දේවල් කතා කරනවා. ඔවුන්ගේ අයිතීන් ගැන කතා කරනවා. මේ සියල්ල ගැන කතා කළා ආයි අවුරුද්දකින් පස්සේ ආයි කරලියට ඒ කතාව එතනින් එහාට කොටස අරගෙන එනවා. සමහර විට ආයි අලුත් මාතෘකාවක්. මෙන්න මේ කියන තැන මේ කම්කරු ප්‍රශ්න අතර වෙලාද? එහෙමනම් රජයන් ගැන තියපු විශ්වාසයන් රජයන් මේ වෙනකොට ඉෂ්ට කරලා තියෙනවද? මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා තියෙනවද? මෙන්න මේ කියන කාරණාත් එක්ක අද දවසේ අපි මේ ගැන කතා කරනවා. අද කම්කරුවන් ගැන අපි කතා කරන්නේ. හැබැයි විශේෂිත දිසානතියකට අපි මේ කතාව අරගෙන යන්න සූදානම්. රනිල් සුබදැසනක්. ඔබ කිව්වා වගේම මේ අද දවසේ අපේ කතානායක එහෙම නැත්නම් ප්‍රධාන ආරාධිතයා වෙන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයා. මේ කෙනෙක්ට බැලූ බැල්මට මෙතරම් අඩු වයසක කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයෙක් සමහර විට හමු වෙලා නැති වෙන්නත් පුළුවන්. ඒ තරුණ ජවයත් එක්ක කම්කරු දෙපාර්තමේන්තුව පැත්තෙන් වැඩ කරන ජනතාවට ඔබ කිව්වා වගේම එක දවසකට විතරක් ඔවුන්ගේ සේවය සහ ඔවුන්ගේ සේවාව ගැන කතා කරන එක සීමා නොකර අද දවස වෙනකොට පුළුල් වැඩපිළිවෙලක් ඔස්සේ ඔවුන් යන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය දවසක ලංකාවේ ප්‍රධාන පුවත්පතක ඔහු සම්බන්ධයෙන් වූ පුවත්පත් සාකච්ඡාවක වාර්තා කරනවා ළමා ශ්‍රමය 2025 දී මෙරටින් තුරන් කිරීම අපේ ඉලක්කයයි කියලා එතුමන් සඳහන් කළා තියෙනවා. අපිට හිතුණා කම්කරුවන්ගේ සේවක සේවිකයන්ගේ ප්‍රශ්න ගැන අද දවසේදී කතා කරන්න ඉඩක් දෙන්න. අපි මුලින්ම දුරකථන අංක විවෘත කරමු 2774 604 810. අපි මුලින්ම ඔබතුමාට සුබ උදෑසනක් කියලා පිළිගන්නවා කොමසාරිස්තුමනි. සුබ උදෑසනක් රාහල්. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය 2021 වර්ෂයේ නම් කරලා තියෙන්නේ ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටු දැකීමේ වර්ෂය විදිහට. ඔබතුමන් ඒකට මූලිකත්වය අරගෙන ඔබතුමන් කියනවා ළමා ශ්‍රමය මෙරටේ තුරන් කිරීම තමයි අපේ ඉලක්කය කියලා. කොමසාරිස්තුමනි මේ ළමා ශ්‍රමිකයන් යොදා ගැනීම එහෙම නැත්නම් ළමයින් සේවය යොදා ගැනීමේ වයස් සීමාව ඔබතුමන්ලා දික් කරා නේද? අපි එතනින් කතාව පටන් ගමු. ඔව් රනිල්, විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබීමේ අවම වයස් සීමාව තමයි අවුරුදු 16 වයස් සීමාව. එතකොට මේ වයස් සීමාව සංශෝධනය කරේ 2016 වර්ෂයේදී. නමුත් අධ්‍යාපන ලැබීමේ අවම වයස් සීමාව අවුරුදු 16ක් වුණත් ළමයෙකු සේවයට යොදා ගැනීමේ වයස් සීමාව තිබෙන්නේ අවුරුදු 14 වශයෙන්. ඉතින් මේ දෙක අතර පරස්පරතාවයක් තිබුණා. ඒ නිසා තමයි අලුතෙන් පත්වන ආණ්ඩුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ගරු කම්කරු අමාත්‍යතුමාගේ මැදිහත් වීම මත මේ වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවෙයි. එතකොට යම්කිසි පුද්ගලයෙකු අපි මේ 53 සංශෝධනය කරා 2021 ජනවාරි මාසයේ 5 වෙනිදා එදින සිට යම්කිසි ළමයෙකු සේවය යොදවා ගන්නවා නම් ඔහු අවුරුදු 16ට වැඩි අයෙකු විය යුතුයි අනිවාර්යයෙන්ම. සමහරු මෙතනදී ප්‍රශ්න කරනවා ඇයි අවුරුදු 18 සීමාවට මේක ගියේ නැත්තේ කියලා. මොකද අපි තරුණයෙක් කියලා සලකන්නේ 18න් සලකන්නේ අවුරුදු 18න් ඔබට තියෙන ඒ වයස් සීමාව. නමුත් මෙතනදී අපිට ගැටලුවක් ආව රනිල්. විශේෂයෙන්ම අවුරුදු 16 කියන්නේ ළමයෙකු සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ අධ්‍යාපනයට මුහුණ දෙන වයස් සීමාව. ඒකත් එක්ක අපි මේ දිනවල වෘත්තීය පුහුණු කටයුතු වලට ළමයින් යොමු කරනවා. ඒ සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් පසුව. ඒ වෘත්තීය පුහුණු කටයුතු වලට යොමු කරනකොට ඒ ළමයින් ප්‍රායෝගික පුහුණුව ලැබීම සඳහා නොයෙකුත් ආයතනවල වැඩ කරන්නට සිදු වෙනවා. ඕන්ට ඒ වගේ ගෙවීමකුත් ලැබෙනවා. ඉතින් ඒක ගැන සලකලා තමයි අපි මේ වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංගුවේ. විශේෂයෙන් මේ සඳහන් කරන්න ඕනේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තියෙන නීතිය තමයි වයස් සීමාව අවුරුදු 15. නමුත් අපි මේක 16 දක්වාම ඉහළ නංවලා තිබෙනවා ලංකාව තුල. දැන් ඒ වගේම කොමසාරිස්තුමනි දැන් මේ ශ්‍රමිකයන්ගේ එහෙම නැත්නම් ළමා ශ්‍රමිකයන්ගේ අවම වයස් සීමාව වෙනස් කිරීම සම්බන්ධ කාරණාව ඇරෙන්න මේ පනතේ වෙනත් සංශෝධන සිද්ධ වෙලා තියෙනවද?
විශේෂයෙන්ම අපි මෙතනදී සංශෝධනය කරේ සාප්පු සහ කාර්යාල සේවක පනතත්, ඒ වගේම ස්ත්‍රීන් හා තරුණයන් ළමයින් සේවා යොදා ගැනීම පනතත්, අවම වේතන ඉන්දියානු කම්කරුවන්ට අදාළව තියෙන ඒ පනතත්, ඒ වගේම කර්මාන්තශාලා පනතත්, ඒ 54 තමයි අපි සංශෝධනය කරේ. මෙහිදී අපි ඇත්තට වශයෙන් මේ 54 තමයි මේ ළමයින්ගේ වයස් සීමාව සම්බන්ධයෙන් සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා අපි දැනට සංශෝධනය කරේ ඒ ළමයින්ගේ සේවය යොදා ගැනීම වයසට අදාළව ඒ 14 16 දක්වා සීමාව වැඩි කිරීමේ ඒට අදාළ සංශෝධනය පමණයි අපි සංශෝධනය කරනු ලැබුවේ. අපිට ඇමතුමක් තියෙනවා. අපි ඇමතුමට ප්‍රතිචාර දක්වමු. ආයිබෝන් සුබදැසනක්. ආයිබෝන් සුබදැසනක් අසංක. මම ජයල සේන. ඔව් සේන මහත්තයා කතා කරමු. අපි වැඩිල්ල සංවාදයේ සමග එකතු වෙන්නේ. ඔව්. ඒ සුබදැසනක් ඔබ සුබනක් සුබදැසනක් වේවා. දැන් මගේ EPF එකක් තියෙනවා. දැන් අවුරුදු 3කට වැඩි මේ දාලා මේ ඒකට කම්කරු දෙපාර්තමේන්තුවට 2018 පළවෙනි මාස තුන්වෙනි මාස තමයි දාලා. අද වෙනතුරුත් ඒකට කිසිම උත්තරයක් නැහැ, පිළියමකුත් නැහැ. ජායලින් කියනවා නාරායන් පිට යන්න කියලා. නාරායන් පිටින් කියනවා මගේ පොඩි අකුරක වෙනසක් තියෙනවා. මම මේකේ ඒ අකුර වෙනස තිබුණාට මම EPF එකක් තරම් තියෙනවා. සේන මහත්තයා ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි මදි. පොඩ්ඩක් ආයි අපිට ප්‍රශ්නේ මුලින් ඉඳන් කිය. අද මම කියන්නේ අසංක. ඔව්. මම 2018 තමයි ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ ජායල කම්කරු කාර්යාලේ. ඔව්. ඒ ජායල කම්කරු කාර්යාලෙන් 2018 මේට වෙනතුරු 30ට හරිනවා මෙහාට හිටනවා කකොතාවකට මගේ වැඩේ කරන්නේ මේ 9 අකුර එක වෙනසට. මම EPF එකක් තරම් තියෙනවා මේකේ. ඉතින් එකම නම්බර එක දෙන්නෙකුට වෙන්න විදියකුත් නැහැ. ඒගොල්ලෝ කියනවා මහ බැංකුවට ගිහලා බලන්න කියලා. මහ බැංකුවෙන් කියනවා ඒගොල්ලන්ගේ ලිපිකුණු අස්ථානගත වෙලායි කියලා. ඉතින් අපේ ලිපිකුණු අස්ථානගත වෙලා තියෙන ඒගොල්ලෝ අස්ථානගත කරලා තියෙන අපි නෙවෙයිනේ. ඉතින් ඒකට පිළියමක් තාම නැහැ. මේ ඔබතුමා කියන්නේ EPF එකට අදාළව නේද? ඔව් EPF එකට අදාළව. හරි. කොමසාරිස්තුමාගෙන් අපි මේක අහමු. කොමසාරිස්තුමනි මේ වගේ සිද්ධීන් ඕනතරම් වාර්තා වෙන්න පුළුවන්. මේ සිද්ධියට අදාළව මොකක්ද ඔබතුමන්ට පැහැදිලි කරන්නට පුළුවන්? ඔව් රනිල්, මේ සිද්ධියේදී එතුමා අපිට විස්තර දෙනවා නම් මට ඒක ගැන හොයලා බලන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි කම්කරු දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබුණාට පසුව ඒවා මහ බැංකුවට තමයි යවන්නේ අපි. මහ බැංකුවෙන් තමයි අදාළ පුද්ගලයා ගිණුමට මුදල් යොමු කරන්නේ. එතනදී අපි නිවැරදිව මහ බැංකුවට යවුවේ නැත්නම් මහ බැංකුව එතනින් ඒ කටයුතු ප්‍රොසෙස් කරන්නේ නැහැ ඉදිරියට. ඒ හින්දා යම්කිසි ගැටලුවක් ඇති වෙලා ඇති මං හිතන්නේ සේවය පාර්ශවයෙන් ඔහුගේ නම අදාළ ලියකියවිලි පිරවීමේදී සමහර විට වැරදීම් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් උප්පන්න සාතිකය සහ ජාතික හැඳුනුම්පත අතර යම්කිසි නොගැලපීමක් තියෙන්නට පුළුවන්. නමුත් එතුමා අපිට මට කෙලින්ම එවුවොත් මම ඒ සම්බන්ධයෙන් පෞද්ගලික මැදිහත්ලා සොල බලන්න. සේන මහත්තයා අපි මේ වැඩසටහනින් පස්සේ 8යි තියෙන පස්සේ අපිට අමතුමක් දෙන්න. අපි ඒ අදාළ විස්තර ටික කොමසාරිස්තුමාට යොමු කරන්නම්. ඔබේ ප්‍රශ්නයට විසඳුමක් එතුමා ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් මේ අමතුමත් එක්ක කොමසාරිස්තුමනි මේ හොඳ තැනකට ආවා. හුඟක් කෙනෙක්ට දැනුවත් භාවයක් නැහැ මොකක්ද කම්කරු දෙපාර්තමේන්තුවෙන් වෙන සේවාව. EPF එක මොකද්ද? ETF එක මොකද්ද? මේක ගන්නෙ කොහොමද? හැමෝම රස්තියාදු වෙන්නේ මේ හරි තොරතුරු දැන ගැනීම නැති නිසා. අපි පැහැදිලි කරමු කම්කරු දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙන්නේ මොන අරමුදලද? ඒ සඳහා ප්‍රතිලාභ ලබා ගන්න කොහොමද කියලා අපි කෙටියෙන් පැහැදිලි කරගමු. හොඳ ප්‍රශ්නයක් රනිල්. කම්කරු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදල. සේවක අර්ථ සාධක අරමුදල කිව්වට පස්සේ සේවක අර්ථ සාධක අරමුදලට සේවය පාර්ශවයෙන් 12% ප්‍රමාණයක් වැටුපෙන් අය කරනවා. ඒ වගේම සේවකයාගෙන් 8% ප්‍රමාණයක් අය වෙනවා. එතකොට මේ අරමුදලේ එකතු කිරීම සහ ඒ අරමුදල සම්බන්ධයෙන් සීලුම නීතිමය කටයුතු කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුව. යම් කිසි සේවා යෝජකයෙක් මේ අරමුදලට දායකත්වය ලබලා දෙන්නේ නැත්නම් සේවකයා වෙනුවෙන් ඒ අරමුදල් බැර කරන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. දැනට ඒ ආකාරයට සේවක අර්ථසාධක අරමුදල් පසුගිය වර්ෂ 5 තුල අපි සංඛ්‍යා ලේඛන හොයලා බැලුවා බිලියන 12කට ආසන්න ප්‍රමාණයක් සේවා යෝජක පාර්ශවවලින් සේවකයන් වෙනුවෙන් ගෙවිය යුතු තිබෙනවා. ගෙවලා නැහැ. එතකොට 2015 ඉඳන් 2019 වෙනකන් තමයි මේ ප්‍රමාණය ගෙවන්නට තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට
එක වර්ෂයකට එකතු වෙනවා සාමාන්‍යයෙන් මිලියන 500කට වගේ ආසන්න ප්‍රමාණයක් එක මාසයකට මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් මේ සේවක අර්ථසාධක අරමුදලට බැර වෙනවා. ලංකාවේ තියෙන විශාලතම සමාජ සුරක්ෂණ අරමුදල තමයි මේ සේවක අර්ථසාධක අරමුදල. දැනට අරමුදලේ බිලියන 2500කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. එතකොට මේ මුදල් තිබෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ. එතකොට යම් කිසි සේවකයෙකුට සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීමට නම් මූලික වශයෙන්ම කාන්තාවකට නම් වයස අවුරුදු 50ක් සැපිරෙන්නට ඕනේ. පිරිමි පුද්ගලයෙකුට නම් වයස අවුරුදු 55ක් සැපිරෙන්නට ඕනේ. ඒ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගන්න. මෙහිදී ඊට අමතරව තවත් අවස්ථා කීපයක් සලසලා තියෙනවා. විතරේකයන් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවයේ යෙදෙන හෝ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ යෙදෙන ඕනෑම පුද්ගලයෙකු රජයේ සේවයට ඔහු පත්වීමක් ලබනවා නම් ඔහුට එම අවස්ථාවෙම සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ස්ථිර පදිංචිය සඳහා විදේශගත වෙනවා නම් එවැනි අවස්ථාවකදීත් සේවක අර්ථසාධක අරමුදල් ඒ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම රෝගී තත්ත්වයන් නිසා Tamanට මින් ඉදිරියට වැඩ කරන්නට නොහැකි අබල දුබලතාවයක් ඇති වෙලා තියෙනවා. එවැනි තත්ත්වයකදීත් මේ සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාන්තාවකට Taman විවාහ වුණාට පස්සේ ඒ විවාහ වීම නිසා ඒ අර්ථසාධක අරමුදල් ලබා ගැනීම ප්‍රතිලාභයකුත් ලබලා දීලා තිබෙනවා. එතනදී මේ විවාහ වෙලා යම් කාල සීමාවක් තියෙනද ඉල්ලුම් කළ යුතු මේ සීමාව ඇතුළේ ඉල්ලුම් කරන්න ඕනේ කියලා. ඔව් සාමාන්‍යයෙන් විවාහ වෙලා අවුරුද්දක් ඇතුළත තමයි මේ ඉල්ලුම් කිරීම කරන්නට ඕනේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා. මේ අවස්ථාවන් හැර ඊට අමතරව ලබලා දීලා තිබෙනවා මේ සේවක අර්ථසාධක අරමුදල් ඇපේට තියලා බැංකුවකින් ණයක් ලබා ගැනීමට. ඒ ණය ලබා ගන්නට පුළුවන් නිවාසයක ඉදිකිරීමට, ඉඩමක් මිලදී ගැනීමට, එහෙම නැත්නම් තමන්ගේ හෝ ළමයින්ගේ රෝගී තත්ත්වයක් නිසා, හෘද රෝගී තත්ත්වයක්, ඒ වගේ විශාල ප්‍රමාණයේ අබල දුබලතාවෙන් පත් වෙන රෝගී තත්ත්වයන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේට තිබිලා ණය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. කොමසාරිස්තුමනි මේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමනි දැන් ඔය සම්බන්ධයෙන් ඔය ණයක් ලබා ගන්නවා කියන කාරණාව සම්බන්ධයෙන් සමාජයේ යම් යම් මත තියෙනවා සහ මැසිවිලි තියෙනවා. මේක අපිට ගියාම මේක ගන්න බෑ අපිට ප්‍රතිපාදන නැහැ කියලා සමහර බැංකු වලින් කියනවා. මේක ගන්න ඕන නිවැරදි ක්‍රියාපිළිවෙත ගැනත් අපි පොඩ්ඩක් කිව්වොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔව්. මෙහිදී ඇත්ත වශයෙන්ම ණය ඒ ලබලා දෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් අපේට තියලා ණය ලබලා දෙන්නේ යම්කිසි බැංකුවකින් තමයි මේ ණය ලබලා දෙන්නේ. මේ අපි ළඟට අදාළ අයදුම් පත්‍ර යොමු කරලා සේවය පාර්ශවයෙන් නිසි පරිදි අදාළ අයදුම් පත්‍ර සම්පූර්ණ කරලා අපිට බාර දුන්නාට පස්සේ අපි කෙලින්ම නිර්දේශ කරලා අදාළ බැංකුවට යවනවා. එතකොට බැංකුවෙන් තමයි මේ ණය මුදල් ලබලා දෙන්නේ. එතකොට මේ බැංකුව තෝරා ගැනීම ඒ පුද්ගලයාගේ වගකීමක්. මොකද මේ පුද්ගලයාගේ ගිණුම් තියෙන බැංකුව වෙන්න පුළුවන්, ඒ ණය ලබා දෙන බැංකුව වෙන්න පුළුවන්. එතකොට ඒ බැංකුව හරහා තමයි ණය ලබා දෙන්නේ. එතකොට ණය ලබා දීම අපි කරන්නේ නැහැ. ඒ බැංකුවෙන් තමයි ලබලා දෙන්නේ. අපි ඒ ආදම් පත්‍ර නිර්දේශ කරලා නිසි පරිදි ඒ බැංකුව වෙත යොමු කරනවා. හරි. අපිට අමතුමක් තියෙනවා. අයිබුවන් කොහෙන්ද කතා කරන්නේ? සර් මම හෙලෝ. ඔව් කතා කරන්න. මම අහන්න කැමතියි. මගේ මේ තාත්තට අවුරුදු 75යි. අවුරුදු දැන් ගන්නවා 2001 ඉඳන් මේ පෙන්ෂන් එක ගන්න ලියලා දානවා. මේ හැම ගමනකම ආපහු ලියුමක් එනවා මේක ලබාගෙන තියෙන්නේ කියලා. අපේ තාත්තා අරගෙන නැහැ. ඊට පස්සේ මේ දැන් 7-8 වලියක් ඔය කාම්කරු කාර්යාලයට ගියා. තුරුන්ට සල්ලි දුන්නා. ගන්න ක්‍රමයක් බැලුවා. ගන්න බැරි වුණා. මේ හැමදාම කියන්නේ මේක අරන් කියලා. අපේ තාත්තගේ නම ආර්.ජී. පියදාස. එතකොට තවත් ඉන්නවා ආර්.ජී. පියදාස කියලා මේ නින්දගම කොටසේ. එකම නම එකම වාසගම. ඒ වගේ සර් ඉතින් දැන් මෙහෙමයි මේ බලපුවාම හැඳුනුම්පත් අංකය වෙනස් නේ. ඔව්. මම බලලා ඉතින් තාත්තා ගොඩාක් දැන් ගලුවා වියදම් කරා තාත්තා සල්ලි මේක ගන්න. වියදම් කරා කිව්වේ? මේ සර් ඉතින් දැන් ඔහොම ගියපුවාම අර මහත්තයාට මේ මහත්තයාට කියලා ඉතින් අපිට තාත්තත් බලන්නේ ගන්නනේ. එහෙමත් වුණා. ඇත්තටම කියනවා නම්
මේ වෙනකොට තාත්තා රුපියල් 12000ක් යට කරලා බලාගෙන ඉන්නවා දැන් අවුරුදු 5ක විතර ඉඳන් තවම නෑ තොරතුරු. හරි ඔබතුමිය මේ කොමසාරිස්තුමා පිළිතුරක් දෙයි. ඔබතුමිය මේ ප්‍රදේශයේ කොහෙද කිව්වේ? මේ මාලිපට මේ නින්දගම වස්ස මේ වත්ත දාන්න වැඩ කරේ. හරි අපි අවශ්‍ය තොරතුරු ලබා ගන්න මේ වැඩසටහනින් පස්සේ ඇමතුමක් ගන්න. ඒ අතරේ කොමසාරිස්තුමා මේකට මේ හැමෝටම අහගෙන ඉන්න අයටත් එක්කම පිළිතුරක් ලබා දෙයි. කොමසාරිස්තුමානි. ඔව් යම් කිසි පුද්ගලයෙක් තමන් දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරලා ඒ සම්බන්ධයෙන් තමන්ගේ ශ්‍රමය වැය කරලා ඒ කටයුතු කරලා ඒ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මේ කාටවත් මුදල් දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා අපි අපේ මේ වෙබ්සයිට් එකෙත් අපි නියමිත තොරතුරු සඳහන් කරලා තිබෙනවා. එහෙම යම්කිසි මුදල් අරගෙන එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කෙලින්ම ඍජුවම මට දැනුම් දෙන්න කියලා මම සියලුම මේ අවස්ථාවේදී මේ සියලුම ශ්‍රාවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් යම්කිසි අපේ පැත්තෙන් කරන්න ඕන මැදිහත් වීමක් තියෙනවා නම් ඒකට අපි අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. මේතන යම්කිසි ගැටලුවක් ඇති මම හිතන විදිහට නැත්තම් ඒ තමන්ගේ ප්‍රතිලාභ ලබා නොගැනීමට හේතුවක් තියෙන්නට විදිහක් නැහැ. මේ ඒවා මට දැන් ඒ වගේ තියෙන ගැටලු කෙලින්ම පෞද්ගලිකව යොමු කරනවා නම් මට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද්ද අපි ඒ සඳහා යොමුවත් මතක් කරමු මේ කොමසාරිස්තුමනි. දැන් ඔබතුමාන්ව කෙලින්ම අමතන්න පුළුවන් හෝ දැන් කෙලින්ම අමතන්න බෑ ඔබතුමාගේ රාජකාරීත් එක්ක. නමුත් ඔබතුමාට නිවැරදිව මේ පැමිණිලි ටික යන විදිහ සම්බන්ධයෙන් යම් දුරකථන අංකයක් හෝ එහෙමත් නැත්නම් යම් ලිපිනයක් ඔබතුමාන් කෙලින්ම අමතන්න පුළුවන්. අපි අවස්ථාව ලබා දෙමු මේ වෙලාවේ. මගේ මේ කාර්යාලය දුරකථන අංකය මට සඳහන් කරන්න පුළුවන් 0112 58 19 98 මේ දුරකථනයේ අංකයට කතා කරලා අදාළ විස්තර දැනුම් දුන්නොත් අපි වෙනමම අපේ සේවක පාර්ශ්වයෙන් ලැබෙන පැමිණිලි සහ පෙත්සම් සම්බන්ධයෙන් වෙනමම සටහන් කර ගැනීමක් සිදු කරනවා. ඔය දුරකථන අංකයට දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. අපි කොමසාරිස්තුමාන් එක්ක තව කතා කරමු. කතා කරන්න කලින් කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයාන් එක්ක කතා කරන්න කලින් අපි ගන්නවා පුංචි විරාමයක්. වෙඩිල්ල සමග ඔබ ඉන්නේ 7 විනාඩි 48යි. ලක්හඬ රේඩියෝ ITN වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට 7 විනාඩි 50යි අපි යලි වැඩිල්ල සමග කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්තයාත් එක්ක අපි කතා කරමින් ඉන්න. අපිට අවතුමක් තියෙනවා. අයබන් සුබ දැසනක්. සුබ දැසනක් ඔබ හැම කෙනෙකුටම. ඔව්. මෙහෙමයි මේ දැන් මට කොමසාරිස්තුමාගේ දුරකථන අංකය ලැබුණා සතුටුයි. ගැටලුව තියෙනවා. දැන් අපේ රටේ ළමා ශ්‍රමිකයෝ සම්බන්ධව අපිට පේන්න අපේ ඇස්වලට පේන්න අපි දැන් ජීවිතේ යම් තැන්වලදී දකිනවා. මේ ළමා ශ්‍රමයේ සූරා කෑමට ලක් වෙන්න මම හිතන්නේ විශේෂයෙන් බලපානවා අපිට තව අපේ රටේ නීතිය සම්බන්ධවත්. අපේ රටේ නීති මේ රටක් විදිහට තියෙන්න ඕනේ. ඒක ශ්‍රී ලංකාවේ තියෙන එක නීතියන්නේ. ශ්‍රී ලංකාවේ නීති තුනක් දුකේ තියෙනවා. මට පේන විදිහට මේ උඩරට නීති කියලා එකක් තියෙනවා. ඒක මම දන්නේ මේ ඇයිද තාම ඔක තියන්නේ කියලා. තව එකක් තියෙනවා ලංකාවට වළංගු නැති නීතියක්. ඒක ශහිරා නීතිය. දැන් ඒගොල්ලෝ අවුරුදු 10 12 වෙනකොට කසාද බඳින්න ඒගොල්ලන්ට වෙනම නීතියක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ තත්ත්වවලට ගියාම අවසානට ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ මේ අර කසාද බඳින මිනිස්සයා මේමයි ගෑනිව අතහැරලා දැම්මා හරි එහෙම නැත්නම් මේ වයසක මිනිස්සෙක් සමහරලාට මේ පොඩි ළමයි මන්ගේ මතුම පැහැදිලි. ඔබතුමන් කියන්නේ මේ ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වූ විවාහ නීතිය බලපාන කියලා ඔබතුමාගේ මතය. නමුත් ඒක සාධාරණ හේතුවක් විදිහට අපිට සමහර තැන්වලදී ගන්න බෑ. ඔබතුමාගේ මතයට අපි ගරු කරනවා. ඒ නිසා ඔබට අවස්ථාව ලබා දුන්නේ මේ අපිට තියෙනවා තවත් ඇමතුමක්. අයබුවන්. අයබුවන්. කොහෙන්ද කතා කරන්නේ ඔබතුමා? දවසක්. මම මේ තුල්ලියේ මංගදරි සේනගුණවර්ධන. සේන මහත්තයා ඔව් කතා කරා. ඔය ළමා ශ්‍රමිකයන් ගැන කතා කරනකොට මේ දැන් අද දවසේ කොමසාරිස්තුමාගේ කාලය ඇතුළත අනිකව මේ අවස්ථාවට අදාළ ප්‍රශ්න නෙමෙයි රජයත් එක්ක හරි කොහොම හරි කතා කරලා ළමා ශ්‍රමිකයන් ඇති වෙන්නේ ඇයි කියලා අධ්‍යාපනයෙන් ගිලිහුණාට පස්සේ දරුවන් ගම්මට්ටමින් එතකොට ඒ දරුවන්ට ජීවන මගක් දෙමව්පියන්ටත් දරන්න බැරි නම් ඒ ළමයි මොනවා හරි ශ්‍රමයකට යොමු වෙනවා කුලී වැඩක් කරන්න හරි. ඉතින් අර අපි දන්න කාලේ තිබුණා කුඩා කර්මාන්ත මේ වඩු වැඩ ඒ වගේ පාසල් තිබුණා. ඒකට ඒ අර ගම්වල ඉන්න දුප්පත් දරුවන්ට යම්කිසි ක්‍රමයේ වෘත්තියක් පුහුණු වෙන්න පුළුවන් ඒ වගේ කර්මාන්තෙ ඉඳලා. ඉතින් ග්‍රාම සේවා සම්මට්ටමින් දිස්ත්‍රික්ක මේ තාත්වික ලේකම් කාර්යාල මට්ටමින්
මේ තොරතුරු හොයලා ඒ ළමයි පාසල් මට්ටමින් ගිලිහෙනකොට අධ්‍යාපනය මොනවා හේතුවකින් හරි දුර්වල වෙලා ඒ ළමයි යොමු කරන්න ඕන එයාලා ළමා ශ්‍රමිකයන් කියලා ශ්‍රමය සූරා ගන්න නැතුව Tamanට දෙපයින් නැගිටින්න පුළුවන් තැනකට. හරි අපිට පැහැදිලි සෙනග ගුණාතුරු මහත්තයා අපි කාල වේලාවත් එක්ක ඔව් ඒකින්ද කරුණා කරලා මේ කොමසාරිස්තුමාගේ කාලය ඇතුළත මොනවා හරි දීර්ඝ කාලීන වැඩසටහනක් මේ ළමා ශ්‍රමිකයන් බේරා ගන්න යොදා ගන්න කියලා තමයි ඔබතුමා ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි සේන මහතා අපිට කතා කරේ. අපි ඒ ගැනත් පිළිතුරක් දෙමු මේ කොමසාරිස්තුමනි. දැන් පහුගිය කොරෝනා කාලවකවානුව තමයි ලංකාවේ සේවා නියුක්තිකයන්ට තිබ්බ අමාරුම කාලය වගේම සේවක දෙපක්ෂයටම කාර්මාන්ත කඩා වැටුණා, ව්‍යාපාර වැහුණා, සේවකයෝ අගතියටපත් වුණා. දැන් පහුගිය කාලේ සටහන් වෙනවා පැමිණිලි 597ක් ලැබෙනකොට වින්දිතයෝ සේවකයෝ 12000කට ආසන්න පිරිසක් මේ පැමිණිලි සම්බන්ධයෙන් වගකීම ගන්න. එහෙම නැත්නම් වින්දිත තත්ත්වයට පත් වෙලා තිබ්බා කියලා. මේ පැමිණිලි 597න් ඔබතුමා කියනවා 85ක් මේ වෙනකොට විසඳලා අවසන් කියලා. එතකොට මේවයි ප්‍රගතියත් එක්ක අපි කතා කරමු මේ පැමිණිලි සම්බන්ධ ක්‍රියාමාර්ග කොහොමද කියලා. ඔව් රනිල්, විශේෂයෙන්ම අපිට ඒ කාලේ තාමත්ම දුෂ්කර කාලයක් වුණා. අපේ සේවක දෙපාර්ශවයටම ඒ අපිට ලැබුණු පැමිණිලි 997න් 85%කට වැඩි ප්‍රමාණයක් 85ට වැඩි ඒ ප්‍රමාණය විසඳලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ විසඳන ලද පැමිණිලි ප්‍රමාණය තුළ සේවකීන් 11000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. තව අපිට ඊටමත්ම සුළු ප්‍රමාණයක් තමයි විසඳන්න තියෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම අපිට පැමිණිලි ලැබුණේ රනිල් සේවකීන් විනයානුකූල හේතුවක් නොමැතිව හිතුමතේ සේවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අපේ 1971 ඒ සේවකයන් ඉවත් කිරීමේ පනතක් තියෙනවා. ඒ පනත අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ පනතට අනුව යම් කිසි සේවා යෝජකයෙකුට කිසිසේත්ම බෑ සේවකයෙක් ඉවත් කරන්න සේවයෙන්. එහෙම සේවකයෙක් ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් අවසරය ලබා ගත යුතුයි. ඒ සඳහා වෙනම ආයුධම් පත්‍රයක් දමලා ඒ සඳහා ඉල්ලුම් කළ යුතුයි. එහිදී අපි සේවක සේවයේ දෙපාර්ශ්වයම කැඳවලා සාධාරණ හේතුවක් තියනවාද, තවදුරටත් ඒ ව්‍යාපාරය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් තියනවාද කියලා මේ සියලු කාරණා සලකලා බලලා තමයි අපි ඒ ඇදුම් පත්‍රයට අවසරය දෙන්නේ. ඒ අවසරය දුන්නා වුණත් එහිදී සේවකයන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මොකද ඒ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ පනත අනුව දැනට තිබෙන අවම වන්දි මුදල තමයි රුපියල් 12,50,000ක වන්දි මුදලක් ගෙවන්න ඕනේ. ඒක තමයි උපරිම සීමාව 12,50,000යි. ඊට අමතරව EPF සහ පාරිතෝෂක ඒ සියල්ලටම සේවකයා හිමි. අපි දැනට මේ වන්දි මුදල සම්බන්ධයෙන් තීරණය කරලා තිබෙන 2005 වර්ෂයේදී එම වන්දි මුදල ප්‍රමාණවත් නොමැති නිසා ගරු කම්කරු අමාත්‍යතුමා මැදිහත් වෙලා මේක ඉදිරියේදී වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. සර්සුනේ පුංචි බාධා කිරීමක් අපිට එමතුමුකුත් තියෙනවා. දැන් සේවකයෙක් හෝ සේවිකාවක් බඳවා ගත්තාම ආයතනයකට යම් මොනෑම් පදනමකින් හෝ EPF හෝ ETF ගෙවන්න නැතුව වුන් සේවය යොදවා ගන්න පුළුවන් ද පිළිගත් ආයතනයකට? කිසිසේත්ම බෑ. මේක අනිවාර්යයෙන්ම එම සේවා යෝජකයින් එම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි. දැනට ඒ සඳහා කාල සීමාවක් නැහැ. නමුත් අපි ඉදිරියේදී මෙම ඕනෑම සේවා යෝජකයෙක් යම් කිසි සේවකයෙක් සේවයට බඳවා ගත්තට පස්සේ මාසයක් ඇතුළත කම්කරු දෙපාර්තමේන්තුවේ නෝට බැයිද වෙන පදනමක් පෙන්නලා මේ පදනම යටතේ ඉන්නේ බෑ. එහෙම කිසිසේත්ම බෑ. දෛනික පදනම මත හෝ වෙනත් පදනම මත අනිවාර්යයෙන්ම කඩේක වැඩ කරන පුද්ගලයෙකුට වුණත් ඒ සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය සේවකයෙක් විතර පිළිගන්නේ. කොමසාරිස්තුමනි අපිට තව එමතුමක් තියෙනවා. අපි යමු එමතුමට. ආයිබෝන් ශෝදාසනක් ඔබතුමියට. ආයිබෝන් මම මේ කතා කළේ මට අපිට තියෙන ওই ප්‍රශ්නයක් ඔය අර්ථසාධක අරමුදල සම්බන්ධව. කොමසාරිස්තුමනි දැන් අවුරුදු 30ක් සම්පූර්ණයි මගේ සේවා කාලය. නමුත් අපි තියාගෙන ඉන්නේ අර කොන්ත්‍රාත් පදනම මත. ඉතින් අපි ඒ ආයතන වලට ආදායම් හදලා දෙන අය. ඒ කියන්නේ අලවි පැත්තෙන් ඉතින් අපිට කවදාවත් අපිට ස්ථිර කරේ නෑ. කොන්ත්‍රාත් පදනම ශ්‍රීලාංක කියන වචනයක් දාගෙන තමයි අපි මේ තාක්කල් ගෙනිච්චේ. ඉතින් දැන් ඇත්තටම අපි දැන් අකර්මන්නේ රැකියාව කරන්න බැරි මාත්‍රමට ඇවිල්ලා මේ යන්න වෙලා තියෙනවා රැකියාවට. මොකද අපිට තියෙන අපහසුතාවයේ නිසා කීයක් හරි හොයාගන්න තියෙන අරමුණට ඇත්තටම අපිට අර්ථසාධක අරමුදලක් කියලා ගියක් මේ ආයතනෙන් අදටවත් ලෑස්ති කරලා නැහැ. අපෙන් කැපුවෙත් නැහැ. ඉතින් අපෙන් කැපුවේ නැති වුණාට කොමසාරිස්තුමනි අපිට නීති මාර්ගයෙන් ඒ අය අපිට ගෙවිය යුතු ගාන ගන්න ක්‍රමයක් තියෙනවා.
හරි. කොමසාරිස්තුමා? ඔව් අනිවාර්යයෙන්ම ඒ සඳහා අපිට මැදිහත් වීමට පුළුවන්. අපිට මේ සේවක පාර්ශවයෙන් යම්කිසි පැමිණිල්ලක් එනවා නම් අපි මේ පැමිණිල්ලට මැදිහත් වෙලා දැනට අපි මේ සේවක අර්ශාධක අරමුදල් නොගෙවන ආයතන සඳහා 15000කට ආසන්න නඩු ප්‍රමාණයක් මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වෙනවා. ඒ නිසා අපිට පැමිණිලි කරොත් අපි ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මැදිහත් වෙලා එම සේවක අර්ශාධක අරමුදල් ලබා අරන් දීමට කටයුතු කරමු. ඔබතුමීට අපි කොමසාරිස් ජෙනරාල්තුමාව ඍජු අමතන්න පුළුවන් දුරකථන අංකෙත් මතක් කරන්නම් 2581 998 2581 998. ඔබතුමිය ලක්ෂණ වෙඩිල්ලදී මෙතුමාව දැනුවත් කළා කියන කාරණාවත් මතක් කරලා ඔබතුමීට පුළුවන්කමක් තියෙනවා මේ සඳහා විසඳුමක් ලබා ගන්න මේ පැමිණිල්ල අනිත් පෙරසත් එක්ක එකතු වෙලා කරන්න. දීෂණයට වංචාවට අයුක්තියට එරෙහිව යුක්තියේ ඉලක්කය හඹා යන වෙඩිල්ල රට වෙනුවෙන් ජනතාව පැත්තේ සිට සතියේ දිනවල පෙරවරු 7:30ට වෙඩිල්ල උදේටයි විනාඩි 4යි අපි යලි වෙඩිල්ල සංවාදයේ සමග අද දවසේ අපි කතා කරමින් ඉන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාත් එක්ක. කොමසාරිස්තුමනි මේ හුඟක් කැමතුම් වෙන අතරේ දැන් පහුගිය සමයේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සේවකයන් ගැන විතරද බලන්නේ මේ සේව්‍ය පක්ෂය ගැන කතා කරන්නේ නැද්ද? අපි තමයි රටේ ව්‍යාපාර ගොඩනගමින් රටේ ආයතන ගොඩනගමින් රටේ සංවර්ධනයට දායකත්වය දක්වන්නේ. එතකොට සේවකයා ආරක්ෂා කරනකොට සේව්‍ය පාර්ශවය ආරක්ෂා කරන්න යම් ප්‍රතිපාදන කම්කරු දෙපාර්තමේන්තුව පැත්තෙන් නැද්ද කියලා අපි ඒක ගැනත් කතා කරමු. ඔව් ඇත්ත වශයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ තමයි රටේ කාර්මික සාමය ආරක්ෂා කිරීම. එතකොට මේ කාර්මික සාමය ආරක්ෂා කිරීමේදී සේවක දෙපාර්ශවයටම අපි අහුම්කම් දෙන්නට ඕනේ. ඒ ඔවුන්ගේ ගැටලු වලට අපි මැදිහත් වෙන්නට ඕනේ. ඒක පදනම් කරගෙන තමයි කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ. පහුගිය කාලයට අපි යොමු කරොත් එහෙම මෙහිදී ඇත්ත වශයෙන්ම සේව්‍ය පාර්ශවෙනුත් අපිට බොහෝ ඉල්ලීම් ආවා. ඒ ඉල්ලීම් වලට සවන් දීමක් වශයෙන් තමයි කම්කරු අමාත්‍යාංශයේ ගරු කම්කරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙනවා ත්‍රිපාර්ශවීය කාර්යසාධක බලකාය. මේ කාර්යසාධක බලකායට වෘත්තීය සමිතිත් සම්බන්ධ වෙනවා. ඒ වගේම සේවා යෝජකයන්ොත් සම්බන්ධ වෙනවා සේවය පාර්ශවයෙන් අනිත් පැත්තෙන් රජයේ සම්බන්ධ වෙනවා. මේ ත්‍රිපාර්ශවීය ඒ කාර්යසාධක බලකායෙන් ගත්ත තීරණයක් මත තමයි සේවය පාර්ශවයට පසුගිය වසරේ මැයි මාසයේ සිට දෙසැම්බර් මාසයේ දක්වා තමන්ගේ සේවකයන් සේවයට පැමිණෙන්නේ නැතිනම් ඔවුන් යම්කිසි නිරෝධායන නීතිවලට අනුගත වෙලා කටයුතු කරන්නට වෙලා තිබෙනවා නම් ඒ කියන්නේ දැන් ලොක්ඩවුන් කරලා තියෙන ඒරියාස් වල එන්න පුළුවන්. එහෙම නැත්නම් නිවස නිරෝධායන කටයුතු වෙලා උන්ට පැමිණීමට නොහැකි නම් සේවකයන් සඳහා තමන් ලබන වැටුපෙන් 50% හෝ 14500 කියන මුදල් ඒ දෙකින් වැඩි මුදල ගෙවන්නට ඔවුන්ට අනුමැතිය දුන්නා. මේ අනුමැතිය දීමේදී අනුමැතිය ඉල්ලන ඒ සේවා යෝජකයන්ට තමයි අපි මේ අවස්ථාව ලබලා දුන්නේ. නමුත් ඔබ දන්න අපේ රටේ සංචාරක ශාස්ත්‍රය ඉතාමත්ම දරුණු විදිහට බලපෑව මේ තත්ත්වය. ඒ නිසා මුළු සංචාරක ශාස්ත්‍රයේටම මේක අදාළ වන පරිදි තමයි අමාත්‍ය මණ්ඩලයෙන් ඒ තීරණය ගත්තේ. ඒ ගත්ත තීරණය පසුගිය දෙසැම්බර් මාසයේ තිබ්බ කාර්යසාධක බලකාය රැස්වීමෙන් පසුව ඒ තීරණය මාර්තු මාසෙ 31 දක්වා දීර්ඝ කරා. එතකොට සේවක පාර්ශවයට ලබා දුන්න එක්තරා සහනයක් තමයි ඒක කම්කරු අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තුවක් මැදිහත් වෙලා. ඒ වගේම පසුගිය කාලේ පුරාවට සේවා යෝජකයන්ට තමන්ගේ අර්ශාධක අරමුදල් ගෙවීමට නොහැකි වුණා නම් ඔවුන්ට අපි සහනයක් දුන්නා වාරික වශයෙන් මේක ගෙවීම සඳහා. ඉතින් ඒ ආකාරයට අපි සේවය පාර්ශවය සම්බන්ධනොත් අවධානය යොමු කරලා තමයි කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවේ.
දැන් මේ අපේ රටේ ගොඩක් අවධානය යොමු වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒ කියන්නේ කොමසාරිස්තුමනි දැන් අපි දන්නවා පහුගිය කාලේ අර වතුකම්කරුවන්ගේ ගැටලුව එහෙම නැත්නම් එයාගේ පඩි සම්බන්ධව කතා කළා, වැටුපු සම්බන්ධව කතා කරා. මේක දේශපාලන පොරොන්දු විදියට අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන අපේක්ෂකින් දෙන්නම කතා කරනවා. මේකට නිසි විසඳුමක් තාම නැද්ද? අපි දැක්ක පහුගිය කාලේ අමාත්‍යතුමා ඒ වගේම ඔබතුමාලා මැදිහත් වෙලා යම් උත්සාහයක් දරනවා හාම්පුතුන් ගෙන්නලා වතුකම්කරුවන්ගේ පාර්ශවය ගෙන්නලා. මොකක්ද මෙතන තියෙන තත්ත්වය? රුපියල් 1000 කිරීම කියන කාරණාව සම්බන්ධ අලුත්ම තත්ත්වය. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුවා. සමාන ඒ සාකච්ඡාවට ගණනාව තුළින් අපිට යම් කිසි මේ වෙන විට ප්‍රගතියක් ලැබිලා තිබෙනවා. ඒකත් එක්ක මං හිතන දැන් ඊයේත් සාකච්ඡාවක් පැවැත්වුවා ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හාම්පුතුන් ගෙන්නලා ඔවුන් යම් කිසි එකඟතාවයකට පැමිණෙමින් සිටිනවා. දැන් මං හිතන්නේ ඉදිරි කාලය තුළදී මේ සඳහා ප්‍රගතිශීලී පිළිතුරක් ලැබෙයි. අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. අපි විශ්වාස කරනවා තවත් ඡන්දයකදී ඒක පොරොන්දුවක් විදියට පාවිච්චි කරන්න වෙන්නේ නැති වාතාවරණයක් ඇති වෙයි කියලා ඉදිරියේ. කොමසාරිස්තුමනි දැන් පහුගිය දවස්වල කිව්ව නේද දැන් මේ තීරණයට එකගුණ නැත්තම් මේ වතු සමාගම් රජයට අරගෙන උනත් සූදානම් කියලා. ඒ කියන්නේ මේක ඉටු වෙන්නේ නැහැ. ඒක අදිනව වැඩි ඔවුන්ගේ පැත්තට කියන එක. ඒ සම්බන්ධයෙන් තාමත් ඒක රජයේ පාර්ශවයෙන් ගන්න ඕන තීරණයක් ඔබතුමාලා කරන්නේ මේ තීරණ ක්‍රියාත්මක කරන්නේ. ඔව් ඒත් ඒ සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවලදීත් වතු හාම්පුතුන්ට ගරු අමාත්‍යතුමා විසින් දැන්නවා මේ සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් රජයේ ගත්තේ තීරණ වලට එළඹිලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා කියන එක. කොමසාරිස්තුමනි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයා කම්කරු කොමසාරිස් ජෙනරාල් වරයා විදිහට කටයුතු කරනකොට දැන් අපි වෙන රටවලට සාපේක්ෂව ගත්තාම ලංකාවේ ඒක දියුණු වෙමින් පවතින රටක් හින්දා වෙන්නත් පුළුවන්. අපි වැටුප් පරිමාණ ටිකක් අඩුයි. ඒ කියන්නේ සුළු පිරිසකට ඇරෙන්න, කියන්නේ කළමනාකරණය හෝ ඉහළ නිලධාරීන්ට ඇරෙන්න මේ සේවකයෝ ගන්න පඩි සමහර වෙලාවට ජීවන වියදමට ඒක ඉක්මවා යනවා කියලා අපිට බැලුමට පේනවා. ඒකට සමහර රටවල ඊට වඩා හුඟක් ඔක ඉහළ තත්ත්වයක තියෙනවා. දැන් කම්කරුවා කියන කෙනා අපි ගත්තොත් මේ අපිත් සේවකයෝ අයිති වෙන්නේ මේ කම්කරුවා කියලා ප්‍රදේශයටනේ. එතකොට අපිට වුණු යම් අසාධාරණයක් සම්බන්ධයෙන් උසාවියට අපි දකිනවා මේ මහේස්ත්‍රාත් අධිකරණ වගේ කම්කරු උසාවි කියනවා තියෙනවා අපේ දේවල් විභාග කරන. නමුත් අපි බයයි නඩු කියන්න යන්න. ඒ කියන්නේ අපි ගන්න මේ පුංචි වැටුප වෙනුවෙන් සේවකයා ගිහිල්ලා නඩු කියන්න ගියොත් ඔහුට තවත් අගතියක් වෙයි. එහෙමත් නැත්නම් ඔවුන්ට මේවට වියදම් කරන්න මුදල් නැහැ. එහෙම තත්වයක් තුල ඔවුන් මේ නීතිමය ක්‍රියාමාර්ග වලට යන බයයි. ඔවුන්ගේ අසරණකම වෙන්න පුළුවන් මේක. එහෙම නඩු කියන්නේ එහෙම නැත්නම් නීතියෙන් පිළිසරණක් පතනකොට ඔවුන්ට උදව් කරන්න විදිහක් ඔබතුමාලා සතුව තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම මේ මෙහිදී රනිල් ඇත්ත වශයෙන්ම යම් කිසි සේවකයෙක් අපිට ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පැමිණිලි කරාට පසු ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න යන විට ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කම්කරු දෙපාර්තමේන්තුව. අදාළ සේවා යෝජකයන්ට එරෙහිව හාම්පුතුන්ට එරෙහිව ඒ පවර්ලා තියෙන නඩු සියල්ලම පවර්ලා තියෙන කම්කරු දෙපාර්තමේන්තුව මගින්. කම්කරු දෙපාර්තමේන්තුව තමයි ඒ සඳහා මැදිහත් වෙන්නේ. අපේ දෙපාර්තමේන්තුවේ නීතිඥවරු ඉන්නවා. අපිට විරුද්ධව ඒ සේව්‍ය පාර්ශවයන් කටයුතු කරනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපි කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේම මේ සේවක පාර්ශවයන්ට පුළුවන් තමන්ගේ යම් ඔබ කිව්වා වගේ වැටුප් මට්ටම අඩු මට්ටමක තියෙනවා නම් මීට පෙර ශ්‍රම වාසනා කියලා අරමුදලක් තිබෙනවා. ඒ අරමුදල මීට පෙර පාලනය වුණේ කම්කරු අමාත්‍යාංශය මගින්. දැන් නමුත් ඒක මහා භාණ්ඩාගාරය යටතේ තමයි පාලනය වෙන්නේ. ඒ හරහාත් නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යම සහන ලබලා දෙනවා ශ්‍රම වාසනා අරමුදල හරහා. ඊට අමතරව මේ සියලුම නඩු කටයුතු වෙනුවෙන් නඩු පැවරීම් කටයුතු කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුව. ඒ නිසා සේවක පාර්ශවයන් කිසිසේත්ම බිය වෙන්නටවත් මැලි වෙන්නටවත් අවශ්‍ය නැහැ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට. ඒ සම්බන්ධයෙන් සියලු කටයුතු අපි දෙපාර්තමේන්තුව මගින් කරගෙන යනවා. උදේ 8යි විනාඩි 13යි අපේ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්තයත් එක්ක කතා කරමින් ඉන්නේ. කොමසාරිස්තුමනි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි යම් කම්කරු උසාවියෙන් යම් තීන්දුවක් ලබා ගන්නවා සේව්‍ය පාර්ශවයට එරෙහිව උන්ට මොකක් හරි පඩි නඩි ගෙවන්න හෝ උන්ගේ සේවය ස්ථිර කරන්න හෝ කියලා තීන්දුවක් ලබා ගන්නවා. හැබැයි ඔවුන් කරන්නේ ඔය කියන තීන්දුව අභියෝගයට ලක් කරලා අභියාචන අධිකරණයට යනවා. පිළිසරණක් නැති වෙනවා නැවත. ඒ කියන්නේ ඕන් ඒක අභියෝගයට ලක් කරනවා. ඕක තව කාලයක් ඇදෙනවා. එතකොට සේවකයන්ට වෙන්නේ ආයිමත් අගතියක්. මොකක්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග? ඔව් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් කරලා එහෙම තත්ත්වයන් තමයි තිබෙන්නේ. මේ ළඟදී මට
ආව ඔය වගේ ගැටලුවක් අපි අපේ දෙපාර්තමේන්තුවෙන් සේවකයන්ට පක්ෂව තීන්දුව දීලා කම්කරු උසාවියෙන් පක්ෂව තීන්දුව දීලා ඉන්පස්සේ අභියාචනාධිකරණයෙන් පක්ෂව තීන්දුව දීලා ඉන්පස්සේ සේවය පාර්ශවයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මේක අභියාචනා කරලා තිබුණා. නමුත් දැන් ඒක ඇත්ත වශයෙන්ම තියෙන දැනට තියෙන ගැටලුවක්. නමුත් ගරු කම්කරු අමාත්‍යතුමාත් මේ සම්බන්ධයෙන් අවබෝධ කරගෙන මේකට අපි මැදිහත් වෙන්න කල්පනා කරා. එහිදී අපි ඉදිරියේදී නීති වෙනස් කරන්නට යනවා. කම්කරු උසාවියකින් තීන්දුවක් දුන්නට පස්සේ එහිදී ඒ සේවක පාර්ශවයට යම් කිසි වන්දි මුදලක් හෝ එහෙම නැත්නම් සේවක අර්ශාධක අරමුදල් හෝ එහෙම නැත්නම් සේවයෙන් ඉවත් කිරීමට අදාළ ඒ මුදලක් තීරණය කරාට පස්සේ සේවය පාර්ශවය මේ සඳහා අභියාචනා කිරීමට යනවා නම් ඒ අර කම්කරු උසාවියෙන් නියම කරන ලද ඒ මුදල තැන්පත් කරලා තමයි මුලින් තැන්පත් කරලා තමයි අභියාචනා කරන්න යාමට හැකියාව තිබෙනවා. ඒ ආකාරයට අපි නීති රීති සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. දැන් කොමසාරිස්තුමනි මේ අපි සේවක අර්ථසාධක අරමුදල් ගිණුමට මුදල් බැර කර නැති පෞද්ගලික සමාගම් සම්බන්ධ පුවත් දැන් පහුගිය කාලේ වාර්තා වෙනවා අපිට. ඒ කියන්නේ සමහරලාට මේක පැමිණිල්ලක් විදියට මාධ්‍යයෙන් අපිටත් වැඩසටහන්වලදී විවිධ වැඩසටහන්වලදී මේ අත්දැකීම තියෙනවා. ඒ වගේ සමාගම් පිළිබඳ මේ මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නෙ සහ අරගෙන තියෙන්නේ? මොකද බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයකින් විශේෂයෙන්ම සේවක අර්ශාධක අරමුදල් ගෙවන්නේ නොමැති ආයතන සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මෙහිදී අපිට යම්කිසි පැමිණිල්ලක් ලැබුණට පසුව අපි ඒ සම්බන්ධයෙන් ඒ සේවක අර්ශාධක මුදල් කොපමණ ප්‍රමාණයක් ගෙවිය යුතුද කියන එක සම්බන්ධයෙන් ගණනය කරලා ඔවුන්ට පළමුවෙන්ම අපි පළවෙනි නිවේදනය යවනවා. පළවෙනි නිවේදනය යවනවා, දෙවෙනි නිවේදනය යවනවා, ඉන්පසුව රතු නිවේදනය යවනවා. සමහර ආයතන පළවෙනි නිවේදනය යවුවාට පසුව ඒ ගෙවීම් කටයුතු කරනවා. සමහර ආයතන දෙවෙනි නිවේදනය යවුවට පසුව ගෙවීම් කටයුතු කරනවා. සමහර ආයතන රතු නිවේදනය යවුවට පසුව ගෙවීම් කටයුතු කරනවා. නමුත් එසේ ගෙවීම් කටයුතු නොකරන ආයතන සඳහා රතු නිවේදනය යවුවාට පසුව අපි අනිවාර්යයෙන්ම උන්ට නඩු පැවරීම් කටයුතු කරනවා. එවැනි ආකාරයට අපි පාරන ලද නඩු තමයි මේ වෙන විට මහේස්ත්‍රාත් අධිකරණවල 90% පමණ කම්කරු දෙපාර්තමේන්තුවෙන් පවරන ලද නඩු තමයි ගොඩ ගැහිලා තිබෙන්නේ. ඒ කියන්නේ දැනට නඩු 15000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා මහේස්ත්‍රාත් අධිකරණවල. මේ තත්ත්වෙත් අපි වෙනස් කරන්න යනවා. මොකද මහේස්ත්‍රාත් අධිකරණවලට කම්කරු ගැටලු විතරක් නෙවෙයි අනෙකුත් සියලුම මූලික මහේස්ත්‍රාත් අධිකරණවලට තමයි යොමු වෙන්නේ. ඒ නිසා අපි ඒ බලතල අධිකරණ සේවා කොමිසම් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලා ගරු කම්කරු අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් නීති රීති සකස් කරලා ඒ සේවක අර්ශාධක අරමුදල් සම්බන්ධයෙන් ඒ පවරන නඩු වල බලය අපි කම්කරු උසාවි වලටත් ලබා දෙන්න තීරණය කරනවා. එතකොට අපිට ඉතා කඩිනමින් මේවා විසඳුම් ලබා ගන්නට හැකියාව තිබෙනවා. අපි තවත් තමතුමකට අවස්ථාව දෙනවා. අයිබෝන් සුබදාසනක් ඔබට. අයිබෝන්. ඔව්. මහත්තයා මම මధుශංක විරාජ්. ඔව් මధుශංක මහත්තයා කතා කරමු. මම දික්වැල්ලේ වැඩ කරා. හොටෙල් එකේ අපිට අර මේ EDF එක මේව කරේ නෑ අපිට. දෙන්නම් කියලා තාම දුන්නේ නෑ. ඔව් ඒ කියන්නේ ඔබතුමා කොච්චර කාලයක් වැඩ කරාද? අවුරුදු එකමාරක් විතර වැඩ කරා. ඒ කියන්නේ ඔබතුමාව ස්ථීර සේවකයෙක් විදිහට බඳව ගත්තා. ඔව්. ඔබට යම් තියෙනවද මේ ලිපියක් ආයතනය වගේ ගත්තා කියලා? ඔව් ඒකෙන් මම අයිනුත් කරා. ඒ කියන්නේ මේ එළියට දැම්මා. එතකොට ඒ සම්බන්ධ විමසීමක් කරාම මේ මොකද කිව්වේ? අහුවා මොකද කියන්නේ? දෙන්නම් කියලා කිව්වා. මේ ඊට පස්සේ නෑ කතා කරන්නේ. ඔබතුමාට මෙහෙම කරමු. අපි කොමසාරිස්තුමන් මේකට උත්තරයකුත් දෙයි. ඊට කලින් මේ අපි මෙන්න මේ දුරකථන අංකයත් ඔබතුමා ලියා ගන්න. 2581 998 2581 කියන දුරකථන අංකයට කතා කරලා කොමසාරිස් ජෙනරාල්තුමා දැනුවත් කරන්න මේ වැඩසටහනෙත් පස්සේ අද දවසේ හොයට ආයතනයට කතා කරලා එතුමාගේ පෞද්ගලික දුරකථන අංකය ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේ අංකයට කතා කරලා මේ සම්බන්ධ විස්තරය දෙන්න ඊට පස්සේ ඒකට විසඳුමක් දෙන්න පුළුවන් කමක් ලැබේ. කොමසාරිස්තුමා ඒ සම්බන්ධයෙන් ඔහු අපේ කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා නම් අපිට මැදිහත් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.
මම දන්නේ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා නැද්ද කියලා එතුමා සඳහන් කරේ නැහැ. නමුත් දැන් අපේ දුරකථන අංකයත් ලැබලා දීලා තිබෙනවා. ඒ නිසා අදාළ සියලු විස්තර සමග පැමිණිලි කරනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට හැකියාව තිබෙනවා. අපිට තව ඇමතුමක් තියෙනවා. අයිබෝන් මම දායිසි පැලවත්ෙන්. ඔව් මට දැනගන්න ඕනේ අපේ කොමසාරිස්තුමාන ඔබ හැමෝටම ස්තුතියි. මේ මට දැනගන්න ඕනේ දැන් අපි රස්සාවකට ආවම අපිට විඳිනුකුත් නැතුව මේ දවස්වල මේ යන ප්‍රශ්නෙත් එක්ක රෙස්ටුරන්ට් එක වැඩකට ගියාම ඒගොල්ලන් එතන බිස්නස් එක හදාගත්තට පස්සේ ව්‍යාපාරේ හදාගත්තට පස්සේ යාට ඕන වෙලාවක අපි වෙන් කරන්න පුළුවන්ද? ඒක එහෙම කරනවා නම් ඒගොල්ලෝ අපිට මොකද්ද අපි එහෙම කරොත් අපි මොකද්ද කරන්න ඕනේ? කියන්නේ යාට සාමාන්‍ය අපි තන හදාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ අඩුපඩියට තව කෙනෙක් හොයලා අපි වෙන් කරන හදනකොට අපි අසාධාරණයක් වෙනවා අපි කාටද දන්නන්න ඕනේ කියලා මට චුට්ටක් හරි දර්ශමාත්මයගේ ප්‍රශ්නය අපි කොමසාරිස්තුමාගෙන් අහලා බලමු. මේ වගේ තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් අපි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේ පනත. ඒ පනත අනුව යම් කිසි ආයතනයක සේවකින් 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් ඔවුන් දින 180කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ කරලා තිබෙනවා නම් ඔවුන් ඉවත් කිරීමට හිතුමතේ සේවා යෝජකයන්ට හැකියාවක් නැහැ. හාම්පුතුන්ට හැකියාවක් නැහැ. ඒදී විශේෂයෙන්ම සේවකින් 15 දෙනා කියන එක පැහැදිලිව පනතේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් එම ආයතනයේත් ඒ වගේ අපේ නිර්ණායක වලට අනුකූලව තිබෙනවා නම් එහෙම සේවයෙන් ඉවත් කිරීමට හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම අපේ කම්කරු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න හැකියාව තිබෙනවා. කොමසාරිස්තුමනි දැන් අපි කතා කරමින් හිටිය ළමා ශ්‍රමිකයන් ගැන. එතනදී කතා කරනකොට දැන් ඉස්සර අපේ ගමේ සංස්කෘතිය පුරුදු වෙලා තිබ්බේ මේ ගෙදර දොර වැඩ ටික දරුවෝ කරනවා. එහෙනම් තාත්තගේ කුඹුරු වැඩට උදව් වෙනවා. දැන් මේ වර්තමාන සමාජයේ ගෙදර අම්මා තාත්තා වැඩක් කිව්වත් එහෙම නැත්නම් යම් වැඩකට දායක වෙනවා අද ළමයි පැමිණිලි කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. අපි ළමා ශ්‍රමිකයෝ විදිහට යොදා ගන්නවා කියලා. එහෙම නැත්නම් කියන්නේ අපි අර සේවකෙක් විදිහට යොදා ගන්නව නෙවෙයි. යම් වැඩක් රාජකාරිය මේවටත් අහංචි තියෙනවද මේ ළමා ශ්‍රමික පනතයටද? නෑ කිසිසේත්ම නෑ. ඒක අපේ ඔබ දන්නවා අපේ සංස්කෘතිය අනුව අපේ ළමයින් දූ දරුවන් තමන්ගේ පියාගේ ඒ රාජකාරී කටයුතු වලට කියන්නේ වැඩ ගෙදර දොරේ වැඩ කටයුතු වලට කුඹුරේ වැඩ කටයුතු වලට හීනේ වැඩ කටයුතු වලට උදව් කරන තත්ත්වයක් තිබ්බේ. ඉතින් ඒ සංස්කෘතික අංග උපාංග වෙනස් කිරීමට අපිට හැකියාවක් නැහැ. මේ ඒ තත්ත්වයට අපි තේරුම් අරගෙන තමයි මේ ළමයෙකු සේවා යොදා ගැනීම වයස් සීමා වැඩි කරේ. ඒ වගේ තමන්ගේ ගෙදර දොර ඒ කටයුතු වලට සහාය දීම සම්බන්ධයෙන් මේකෙන් කිසිම තහංචියක් පැනවෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් එහෙම තත්ත්වයක් කිසිසේත් මුදා වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. ඒක අපි ගණනය කරන්නෙත් නැහැ. ළමා ශ්‍රමයක් හැටියට අපි ඒක සඳහන් කරන්නෙත් නැහැ ඒ වුණ තත්ත්ව. හරි අපි හද දවසේ කම්කරු කොමසාර් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රසේකර කීර්ති මහතාත් එක්ක කතා කරමින් ඉන්නේ. මට මෙහෙම අහන්න හිතුවා දැන් අපි දන්නවා විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ගැන කතා කරනකොට ඔබතුමන්ලා මේ රාජ්‍ය යාන්ත්‍රණය තුලේ රාජ්‍ය සේවකයෝ විතර වැඩ කරනකොට ගොඩක් තැන්වල තියෙන චෝදනාව තමයි දූෂණය වංචාව කියන කාරණාවලින් පෙරිලා මේ කියන තැන කියන්නේ අපිට බලාපොරොත්තු වෙන දේ අපිට කරගන්න බැරි කමක් ලැබිලා තියෙන්නේ මේ ඇතුලේ තියෙන ප්‍රශ්න ටිකක් හින්දා කියලා. අපි දන්නවා සමහර තැන්වලදී කියනවා අදාළ අමාත්‍යවරයා විශේෂ අමාත්‍යවරයා එහෙම නැත්නම් ජනාධිපතිවරයා ගන්න තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමේදී මේ නිලධාරීන් ඇතුලේ තියෙන ප්‍රශ්න නිසා යම් තැනක මේ වැඩ කටයුතු නතර වෙනවා කියලා. ඔබතුමන් දැන් කොමසාරිස් ජෙනරාල්වරයා විදිහට ඔබතුමාගේ යටතේ මේ ක්‍රියාවලිය කොයි ආකාරයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කරනවද? මොකද ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා. ඔබතුමා කම්කරු සමස්ත කම්කරු ජනතාව දිහාම බලාගෙන ඉන්න ඕනේ. ඔව් අපිට ඇත්ත වශයෙන්ම මිලියන 3කට ආසන්න සේවකයන් පිරිසකගේ ගැටලු වලට අපිට මැදිහත් වෙන්න සිදු වෙලා තිබෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල 40ක් තිබෙනවා. කලාප කම්කරු කාර්යාල 13ක් තිබෙනවා. ඊට අමතරව උප කම්කරු කාර්යාල 17ක් තිබෙනවා මුළු ලංකාව පුරාම. අපේ නිලධාරීන් 3000කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන දෙපාර්තමේන්තුවේ එවැනි තත්ත්වයන් මගහැරීම සඳහා දැන් අපි අලුතෙන් නවීන තාක්ෂණය අපිට උපයෝග කරගන්නට පුළුවන්. ඒ සඳහා අපි දැන් මැදිහත් වෙලා තිබෙනවා 2021 අයවැය යෝජනාවලට අනුවත් අපිට ඒ සඳහා ඒ කියන්නේ මේ මාර්ගගත ක්‍රම උපයෝග කර ඔන්ලයින් සිස්ටම් උපයෝග කර ගැනීම සඳහා ඩිජිටලයිසේෂන් කිරීම සඳහා
අවශ්‍ය මාර්ගෝපදේශක අපිට ජනාධිපති කාර්යාලයෙන් ලැබිලා තියෙනවා. ඒ සඳහා අපිට මුදලුත් වෙන්වලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අර මුලිනුත් එක්තරා අසන්නයකුත් සඳහන් කරා මුදල් දෙන්න සිද්ධ වුණා යන ආදී වශයෙන්. නමුත් එවැනි ආකාරයේ කිසිම අවස්ථාවක් නැහැ. එවැනි තත්ත්වයක් තියෙනවා නම් මගේ දුරකථන අංකය තියෙනවා. ඒකට ඍජුවම පැමිණිලි කරන්න පුළුවන් ඕනෑම පුද්ගලයෙකුට. ඒ සම්බන්ධයෙන් අපි නිලධාරීන් සම්බන්ධයෙන් ඉතාමත් තදින් අපි කටයුතු කරනවා. ඒ වගේම පසුගිය කාලෙත් ඒ වගේ එහෙම සිද්ධි වුණ තැන් තිබෙනවා. ඒ තැන් වලටත් අපි අවශ්‍ය මැදිහත් වීම කරලා තිබෙනවා. නමුත් කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැහැ. එවැනි ආකාරයට එවැනි නීති විරෝධී ආකාරයට කටයුතු කිරීම සඳහා අපි රජයේ ප්‍රතිපත්ති තීරණය කරන නිලධාරීන් රජයෙන් අපිට සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් තමයි අපි අධ්‍යාපනය ලැබලා අපිට වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. ඉතින් අපි ජනතාවට සේවයට අපි කැප වෙලා ඉන්නට ඕනේ. ඒ වෙනුවෙන් අපි අවංකව සහ අපේ උපරිමයෙන් අපි කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා කම්කරු දෙපාර්තමේන්තුව තුළ එවැනි සිදුවීම් වලට මම ඉන්න කාලය තුළ මම කිසිසේත්ම ඉඩ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැම රාජ්‍ය සේවකයෙකුට මේ ටික හිතනවා නම් අපි ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන අද මෙතනට ඇවිල්ලා අපි පඩි ගන්නෙ ජනතාවගේ සල්ලි වලින්. ඒ හින්දා අපි ජනතාවට වැඩ කරන්න ඕනේ කියලා මේ රාජ්‍ය සේවය ඊට අපිට ලඟ වෙන්න තිබ්බා. ඔව් කොහොම තැනක තියෙයිද? අපි තව හැමතුමකට එනවා. අයිබෝන් සුබ දැසනක්. අයිබා මම අම්පිටියේ සරත් කියලා කෙනෙක්. මම 2003 මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මේ සිවිල් සේවකයෙක් වශයෙන් වේට් කෙනෙක් වශයෙන් වැඩ කරා. ඉතින් මට මේ හදිසියේ මම මේ ඇබ්සන්ට් වුණා. ඊට පස්සේ මට පඩියකුයි මේ මාස 3ක බට එකක් තියෙන එක ගන්න මේ බැරි වුණා. ඒක ලියලත් යවුවා හම්බුන්නේ නැහැ. හරි ඔබතුමාගේ ඔව් මේ වගේ ප්‍රශ්න අපි පැමිණිලි කරන්න කියලා කියමුනේ ආයතන මට හිතෙන්නේ මේක එතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සේවය කරා කියලා රජයේ ආයතනයකට. එතකොට ඒ පැත්තෙන් තමයි මේ සම්බන්ධයෙන් මැදිහත් වීම විමසුමක් කරන්න වෙන්නේ. විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන්. විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් ගුවන් හමුදාවේ පාලන අංශයක් තිබෙන වෙනම අධ්‍යක්ෂක පාලන කෙනෙක් ඉන්නවා. එතෙන්ට පැමිණිලි කරා නම් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. හරි අපිට තවත් විනාඩි කිහිපයක් විතරයි තියෙන්නේ. ඔබතුමා රාජකාරී බහුල වෙලාවක අපේ ආරාධනයට කැමති වෙලා මේ වෙලාවේ ආපු කෙනත් ස්තුතිවන්ත වෙමින් අවසාන වශයෙන් දැන් මේ අපි කතා කරනවා ලංකාව ඇතුලේ සේවක ප්‍රශ්න නඩුහබ මේ සම්බන්ධින් වූ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. දැන් අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඔබතුමන් තමයි මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ රජයේ. මේක අපි එකතැනකදී සේවකාවන්ගේ අයිතිවාසිකම් ගැන එතකොට උන් ලබා ගන්න මුදල් ගැන මේවා කතා කරනකොට දැන් අපේ සමස්ත දැක්මක් තියෙනවනේ කම්කරුවා 2025 දී එහෙම නැත්නම් ඉදිරි අවුරුදු 10 දී කම්කරුවා කියන කෙනා කොතනද ඉන්න ඕනේ? අපි රජයක් විදිහට දෙපාර්තමේන්තුවක් විදිහට කොහොමද වුන් දිහා බලන්නේ? ඔබතුමාගේ වැඩපිළිවෙල ගැන අපි අවසන් විනාඩි කිහිපෙ පැහැදිලි කරමු. ඔව් මේ සම්බන්ධයෙන් අත් වශයෙන්ම අපි රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිලධාරීන් හැටියට විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් අපිට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි තිබෙන්නේ. ඉතින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඉදිරියේදී අපි සේවක අයිතිවාසිකම් සුරක්ෂිත වෙන පරිදිත් ඒ වගේම සේවයන්ගේ පැත්ත ගැනත් සලකලා රටේ කාර්මික සාමය ඇති කරොත් තමයි අපිට අපේ රට සංවර්ධිත රටක් අපිට කිරීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ தත්ත්වය මූලික කරගෙන තමයි අපි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. මෙහිදී අපිට තිබෙනවා යල් පැනගිය නීති රීති රාශියක් තිබෙනවා. මේ යල් පැනගිය සියලුම නීති රීති ඉදිරියේදී අපි වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ මම මුලින් සඳහන් කරා වගේ ජනවාරි 5 වෙනිදා අපි ඒ වගේ ඒවා තමයි අපි වෙනස් කරේ. ඒ වගේ අපිට තව ඉදිරියේදී නීති රීති රාශියක් තියෙනවා. ආඥාපනත් රාශියක් තියෙනවා. ඒ කියන්නේ නිදහස ලැබීමට පෙර පැනවුවා. එතකොට අපි ඒවා වෙනස් කරලා ඒ වගේ විශේෂම අපිට එක ඉලක්කයක් තිබෙනවා 2025 දී. දැනට අපේ 2016 අපි ගත්ත සංඛ්‍යා ලේඛන අනුව 2% පමණ ප්‍රමාණයක් තමයි ළමා ශ්‍රමිකයන් ඉන්නවා කියලා සඳහන් වෙලා තිබෙන්නේ. එතකොට 2021 වෙනකොට 2022 වෙනකොට අපි නරකම ආකාරයේ ළමා ශ්‍රමය අපි ඉවත් කිරීමට අපි පොරොන්දු වෙලා තිබෙනවා. ඒ වගේම 2025 දී මෙම ළමා ශ්‍රමය බිඳුව කිරීමට තමයි අපි පොරොන්දු ලබලා දීලා තියෙන්නේ. එතකොට ඒකට අපි ඉලක්කගතව අපි වැඩ කරන්නට ඕනේ. ඒ සඳහා අපි වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක
කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවත් එක්ක මේ නීති රීති අල්පන ගිය නීති රීති වෙනස් කරලා සේවකයන්ට සේවක අයිතිවාසිකම් සුරක්ෂිත වෙන රටක් ඔවුන්ට නිසි පරිදි තමන්ගේ සේවය ලබා දීමට හැකියාව ඇති තැනක් බවට පත් කරලා සේවය පාර්ශවයේත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාගෙන ඒ දෙපාර්ශවයේ මත ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය වාතාවරණ සැකසීම තමයි අපේ මූලික බලාපොරොත්තු වන්නේ. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න ඔබතුමන් මේ තියෙන දැක්ම සහ ඔබතුමන්ගේ තියෙන දැනුවත් භාවය අපිට පේනවා. ඔබතුමන්ගේ තියෙන කියන්නේ ඇත්ත උවමනාව අපිට පේනවා මේ කතාබහේදී. අපි සුබපතන ඔබතුමන්ට මේ කටයුත්ත කියන්නේ ලංකාවේ සේවක පාර්ශවයේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබතුමන්ගේ කාර්යභාරය නිවැරදිව කරගෙන යන්න ඉඩ ප්‍රස්තාව ලැබෙන්න කියලා අද වෙඩිල්ල කණ්ඩායම විදිහට අපි අද දවසේදී කතා කරමින් හිටියේ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්මයාත් එක්ක. අපේ ගැටලු වලට ගොඩක් විසඳුම් ලැබෙන්නේ නැති කියලා හිතනවා. තව දවසක අපි සූදානම් මේවයි ප්‍රගතිය ගැනත් මෙතුමන් සමගින් සාකච්ඡා කරන්න. එහෙනම් අද දවසේදී අපි වෙඩිල්ල වැඩසටහන් සමුගන්න සූදානම්. බොහොම ස්තුතියි ඔබතුමන්ට අපිට කතා කරපු සියල්ලට. බොහොම ස්තුතියි. දීෂණයට, වංචාවට, අයුක්තියට එරෙහිව යුක්තියේ ඉලක්කය හඹා යන වෙඩිල්ල රට වෙනුවෙන් ජනතාව පැත්තේ සිට සතියේ දිනවල පෙරවරු 7:30ට වෙඩිල්ල